සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. පින්නතුනි, වෙනදාට මේ වෙලාවට ධම්මානුපස්සනා වැඩසටහනයි පැවැත්වෙන්නේ. නමුත් මේ වර්ෂ අවසානයේ අප දෙනම වහන්සේම කාර්ය බහුලත්වයට පත්විච්ච නිසා අපිට ධම්මානුපස්සනා වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි පින්නතුනි අද මේ ධර්මානුශාසනාවක් මේ වෙලාවට පින්නතුන්ලාට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන් ඉදිරි කාලයේදී ලබන වර්ෂයේදී දිගට මේ ධම්මානුපස්සනා වැඩසටහන පවත්වන්නට අපි විශේෂයෙන් අපේක්ෂා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සුනන්දා පෙරේරා මහත්මාව, පත්මා රුද්‍රගු මහත්මාව, ජයන්ත සමරවීර මහත්මයා කියන මේ පින්වත් හැම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ පින්වත් හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාව තුළින් පින්නතුන්ලාට අපි කියලා දෙන්නේ අපේ චිත්ත සංතතියෙහි ඇතිවෙන අනේක විද ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන විදිහ, ඒ සඳහා ගන්න උත්සාහය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දෙසුමක් තමයි මේ වෙලාවේදී අපි හැමෝම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, කෙලෙස් ප්‍රහාණය කරන හැඟීම අපට මුලින්ම ඇති වෙන්නට ඕන. ඒ හැඟීමවත් නැත්තම් අපට කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් කම නැහැ. එහෙමනම් අපි මුලින්ම බලමු අපේ සිත් තුළ පහළ වෙන ක්ලේශ ධර්මයන් මොනවද කියලා. ඒ ක්ලේශ ධර්මයන් ගැන කිව්වහම විශේෂයෙන්ම රාග, දේශ, මෝහ කියන මේ අකුසල මූලයන් මුල් වෙලා නොයෙක් විදිහේ අකුසල චේතනා අප සිත් තුළ පහළ වෙනවා. ඉතින් මේ සූත්‍ර පාඨයෙන් පැහැදිලි වෙනවා සත්වයන්ගේ සිත්වල පහළ වන කාම සංකල්පන. මේ කාම විතර්ක ප්‍රහාණය කරන්නේ කොහොමද? ඒ වගේම සත්වයන්ගේ සිත්වල පහළ වෙන ව්‍යාපාද විතක්ක, මේ විතර්ක නැති කරන්නේ කොහොමද? ඊළඟට කෙනෙකුගේ සිත්වල පහළ වෙනවා විහිංසා, කාට හරි හිංසා කිරීමේ සිතුවිලි පහළ වෙනවා. ඒක තමයි මනුස්සයන්ගේ තියෙන ස්වභාවය. ඉතින් මෙන්න මේ කියන විතර්ක නැති කරන විදිහ, ඒ වගේම සිත්වල පහළ වෙන අනේක විද නොඑක් ආකාර ක්ලේශ ධර්මයන් සෝදා හරින විදිහ, ඒ සඳහා කරන උත්සාහය තමයි විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයෙන් පැහැදිලි වෙන්නේ. පින්නතුනි, මේ කෙලෙස් නැතිකරන්න ලොකු උත්සාහයක් අවශ්‍යයි. සමහර අය හිතනවා සම්බුද්ධ වන්දනාව තුළින්, මල් පූජා කිරීම තුළින්, දන් දීම තුළින්, ඊළඟට
තව නොයෙක් විදිහේ ආමිෂ කුසල් රැස් කිරීම තුළින් හොඳයි කියන දේවල් කිරීම තුළින් අන් අයට අනුග්‍රහ කිරීම තුළින් මේ කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි මම මේ කියන්නේ මේවා කරන්න එපා කියන එක නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්නට ඕන. ප්‍රාථමික වශයෙන් ඒවා අත්‍යවශ්‍යයි. ඒ පුංචි කියලා හිතන ඒ දේවල් නැතුව අපට කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් කමකුත් නැහැ. අපි ඒ දේ තේරුම් ගන්නත් ඕන. එහෙමනම් ඒවා කරන ගමන් මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අප්‍රමාද ප්‍රතිපදාවේ අපි නියැලෙන්නට ඕන. දැන් බලන්න මෙතන සඳහන් වෙන කාම විතරක නැති කරන්න නම් අපි අසුබය පුරුදු කරන්න ඕන. අසුබ භාවනාව පුරුදු කරන්නේ නැතුව කාමය මැඩපවත්තන්න බෑ නේද? ඊළඟට තරහ ව්‍යාපාදය පාලනය කරන්න නම් අපි මෛත්‍රිය වඩන්නට ඕන. මෙත් වඩන්න නැතුව තරහ නැති කරගන්න බෑ. ක්‍රෝධය පාලනය කරන්න බෑ. ඊළඟට පින්නතුනේ අපේ සිත් තුළ පහළ වෙන ඔය අන් අයට හිංසා කිරීම එකත් ඉතින් ව්‍යාපාදේම තමයි. ඉතින් එහෙමනම් මේවට අනුරූප ඒ කර්මස්ථාන වල අපි යෙදෙන්නට ඕන. එහෙම නැත්නම් අපිට මේ කෙලෙස් නැති කරන්න බෑනේ. පින්නතුනි හොඳට හිතට ගන්න මේ සංසාර ගමන හරියට දිහ පහරක් වගේ. දැන් පහලට වේගයෙන් දිය පහරක් ගලාගෙන යනවා කියලා හිතන්නකෝ. වේගයෙන් දිය පහරක් ගලාගෙන යනවා. ඒ දිය පහරට වැටුණොත් ඉතින් පහලට අපි පීනන්න උත්සාහයක් කරන්න අවශ්‍ය නැහැ. අපි පහලට තින් නිකම්ම යනවා. වතුරට වැටෙන්න විතරයි ඕන. හැබැයි ඒ වතුරේ උඩට පීනන්න නම් උඩට එන්න නම් පින්නතුනේ සඳහා ලොකු උත්සාහයක් කරන්න ඕන. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ තුල හැසිරෙනවා කියලා කියන්නේ උඩුගම් බලා යනවා වගේ වැඩක්. දැන් අපි කැමති වුණත් නැකමැති වුණත් හිතුවත් නැතත් සංසාරය ගැන කල්පනා කළත් නොකළත් අපි ඉතින් උපදිනවනේ. ඒක 아무තුවෙන් ඉතින් අපිට උත්සාහයෙන් කරන්න දෙයක් නෙවෙයි. කොහේ හරි උපදිනවා. ඉපදුනොත් අර කියන ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම අපට ලැබෙනවා. එහෙමනම් අර ගලන ගඟක් වගේ තමයි මේ සංසාරේ. ඒ ගලන ගඟේ උඩුගම් බලා පිහිනනවා වගේ වැඩක් තමයි එකෙන් එතර වෙන්න කරන උත්සාහය. දැන් අපි හිතමු කෙනෙක් උඩුගම් බලා පිහිනනවා. ඉතින් පිහිනන ගමන් ඕන එකපාරම අනේ දැන් බෑ. පැයක් විතර වීර් ගන්න ඕන කියලා හිතුවොත් ඉතින් පහලටම යනවා. නේද? අපි බොහෝ දෙනෙකුට වෙන්නේ ඕක තමයි. ඉතින් මම දැන් මෙච්චර කල් ප්‍රතිපත්ති වල හිටියානේ දැන් ඉතින් ඕක හැමදාම ඕනේ නෑනේ කියලා අතහැරපු ගමන් පින්නතුනේ යනවා පහලට සසරට. ඉතින් එහෙමනම් මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක අනේක විද අකුසල ධර්ම ප්‍රහාණය කරන්න අපිට ලොකු උත්සාහයක් වීරියක් තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් පින්නතුනි මේ කියන ක්ලේශ ධර්මයන් අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ දැන් බලන්න අපි කාම විතරක ගත්තාම අපේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ අරමුණු මේවා ඔස්සේ අපට ඇති වෙන්නේම එක්කෝ අපි මේවට ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඉතින් බලන්නකෝ දැන් අපට කොච්චර දේවල් මේ ඇලීම් ස්වභාවය නැත්නම් රාගයේ ඇති වෙන ඒ අරමුණු කොච්චර ඇති වෙනවද? රාගය කියන්නේ ඕලාරික රාගය නෙවෙයි. හැම මොහොතකම බලන්න ගත වෙන හැම තප්පරයකම අපි වේදනාවක් විඳිනවානේ. වේදනාවක් කියන්නේ එක්ක අපි සැප විඳිනවා නැත්නම් දුක් විඳිනවා නැත්නම් මධ්‍යස්ථ වේදනාව විඳිනවා.
එක තප්පරයක්වත් අපි වේදනාවකින් තොර කාලයක් තියනවද? එහෙම කාලයක් නැහැ. අපි හැම මොහොතකම පින්නතුන එක්ක රූප දකින්නවා, ශබ්ද ඇහෙනවා. ඉතින් ඔය කියන ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන ඒ ඔස්සේ එක්ක අපි ඇලෙනවා, එක්ක ගැටෙනවා. මොකද ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් නැත්නම් අසුතවත් පුතඥයාට ඒකාන්තයෙන් ඇලීම් ගැටීම් හැර වෙන දෙයක් නැහැ. එහෙනම් අපි මේ ක්ලේශ ධර්මයන් ඔස්සේ ඒවාට ඕන විදිහට ඔහේ අන්ධහැරලා ඉන්නවා කියලා කියන්නේ ඉතින් සසරට වැටෙන එක තමයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදව කටයුතු කරනවා කියලා කියන්නේ නිවනට ලං වෙනවා කියන එක. එහෙනම් හැම මොහොතකම අපි උත්සාහයෙන් මේ කෙලෙස් ප්‍රහාණයට වෑයම් කරනවා නම් ඒක ඊටාම වැදගත් දෙයක්. එහෙනම් අපි දැන් මේ ප්‍රහාණ සංඥාව නැත්තම් මේ කෙලෙස් ප්‍රහාණය පිළිබඳව හැඟීම ඉගෙන ගන්න කලින් තව විශේෂ දෙයක් අපි දැනගන්න ඕන. ඒ තමයි සංඥාව කියන එක. හැඟීම කියලා කියන්නේ සංඥාවටනේ. දැන් අපි මේ හැඟීමක් තමයි ඇති කරගන්න යන්නේ. එතකොට සංඥාව කියලා කියන්නේ දැන් පංච උපාදානස්කන්ධේ තුන්වෙනි උපාදානස්කන්ධය තමයි සංඥාව කියලා කියන්නේ. නේද? ඒතර සංඥාව කියන එක පින්නතුල දාන්නවා සංජානාතීතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. හඳුන ගන්නවා කියන එක තමයි සංඥාව කියලා කියන්නේ. ඒතර මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුන ගන්නවා. කනෙන් ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් රස හඳුන ගන්නවා. කයෙන් පහස හඳුන ගන්නවා. සිතින් අරමුණු හඳුන ගන්නවා. තව ඉතින් ලෝකයේ තියෙන හැම හඳුනා ගැනීමක්ම උසයි නම් උසයි, මේක මලක්, මේක ගෙඩියක්, මේක වාහනයක්, ඔය විදිහට අපි හඳුන ගන්නව නේද? ඒ සෑම හඳුනා ගැනීමක්ම කරන්නේ මෙන්න මේ සංඥාවෙන්. අතර මේක චෛතසිකයක්. චෛතසිකයක් කියලා කිව්වේ සිතුවිල්ල. එතකොට දැන් අපි මේ හඳුනා ගන්න යන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීම පිළිබඳව. ඒ හැඟීම. හැබැයි පින්නතුනි මේ අසුතවත් පුතඥයාට ධර්මයේ නොලැබිච්ච කෙනාට මේ සංඥාව වැරදි ආකාරයටමයි හඳුනගන්නේ. සංඥාව තුලින් හරි විදිහට හඳුන ගන්නව හරි අඩුයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ සංඥාව මිරිඟුවක් හැටියට වදාළේ. මිරිඟුවක් කියලා කියන්නේ ඇත්ත වගේ පේනවා, නමුත් ඇත්ත නෙවෙයි. දැන් ඔය නොයෙක් විද්‍යාතියනේ මැජික් එහෙම නිකන් ඇත්ත වගේ පේනවා, නමුත් මහා බොරුවක් නේ. ඇස් බැඳුමක් නේද? අන්න ඒ වගේ එකක් තමයි මේ සංඥාව කියලා කියන්නේ. දැන් බලන්න මේ සංඥාව වැරදි විදිහට නැත්තම් මේ හැඟීම වැරදි විදිහට ගැනීමට ධර්මය තුල නමක් දෙනවා සංඥා විපල්ලාසය කියලා. සංඥා විපල්ලාසය කියලා කියන්නේ දැන් බලන්න අනිත්‍ය දේ අපි දුක්, අනිත්‍ය දේ අපි නිට්ටය හැටියට ගන්නවා. අනිත්‍ය දේ කියලා කියන්නේ අපේ මේ ශරීර කූඩුව බලන්නකෝ. මේක අනිත්‍යයි කියන එක සක්සුදක් වගේ පැහැදිලි නේද? මේක පින්නතුනේ ඒකාන්තයෙන් අපට පැහැදිලි මේ බොහොම මහා වෙනස් වෙන එකක්. පුංචි කලලයකින් පටන් ගත්ත දේ අද වෙලා තියෙන දේ බලන්න. ඉතින් මේ තප්පරයක් පාසා මේක අනිත්‍ය කරා යනවා. මේක වෙනස් වෙනවා. එතකොට බලන්න මේ ශරීර කූඩුවම අනිත්‍යයි කියන එක අපට පැහැදිලි. නමුත් කොච්චර අනිත්‍යයි කියලා කිව්වත් යටින් දෙනවා නිකන් නිට්ටය ගතියක්. එහෙම නැද්ද? එහෙම තියෙනවා. දැන් බලන්න ගයක් දොරක් හදනකොට උනත් පින්නතුනේ
හොඳම ගල් ඕන, හොඳම වැලි ඕන, අරටු සහිත හොඳම ලී ඕන. මං කියන්නේ එහෙම තමයි හදන්න ඕන. නමුත් බලන්න පින්නතුනේ අර කල්පස්ථායි වෙන්න වගේ සදාකාලිකයි කියන හැඟීමනේ ඒ තියෙන්නේ එතන. සාමාන්‍ය කවුරුත් හිතනවාද අද කාලේ හැබැයි බොහෝ දෙනා හිතන ගතියක් තියෙනවා. අනේ මේ අවුරුදු 20කට මේක හදාගන්නේ මේක මේ තරම් දඟලන්න ඕනේ අපිට මේ සුවසේ ඉඳයි අපි මේ නිවහන හදාගන්නේ කියලා එහෙම සංකල්පයක් නැහැ නේද? ඒ කියන්නේ අර කොතන වුණත් නිත්‍ය ගතියක් තියෙනවා. මේ අවිඥානික පැත්ත ගත්තත් ස්ථීරව හදන්න ඕනේ, ස්ථීරව තියෙන්න ඕන, හයියට තියෙන්න ඕනේ. ඒවා යම් කිසි මට්ටමකට තියෙන්න ඕන. නමුත් මෙතන අවබෝධය නැහැ. ඒ අවබෝධය නැත්නම් මොකද? අනිත්‍ය දේ කොච්චර වුණත් නිත්‍ය හැටියට තමයි ගන්න. ඒක එතකොට හරි හැඟීමක් ඒක. හරි හඳුනා ගැනීමක්ද? නෑ ඒක වැරදි එකක්. එහෙමනම් දැන් පින්නතරට තේරෙනවා සංඥා විපල්ලස් වැරදි හඳුනා ගැනීමක්. අනිත්‍ය දේ නිත්‍ය හැටියට හිතනවා. ඊළඟට බලන්න පින්නතුනේ දුක් දේ සැප හැටියට ගන්නවා. දැන් අපිට තේරෙනවා අපේ මේ ජීවිත යාත්‍රාව තුළදී අපි සම්මුති වශයෙන් සැපයි දුකයි කියලා දෙකක් තියෙනවානේ. මොකද කාමයේ ආස්වාද පැත්තක් නැත්තම් මේකේ තියෙන්නේ දුකම නම් කවුරුත් මේ ඔස්සේ යන්නේ නැහැ. මේකේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒක ඒ ආස්වාද පැත්ත බොහෝම චුට්ටයි. ටිකයි. දැන් බලන්න පින්නතුනි පුංචි දෙයක් පුංචි සැපයක් වෙනුවෙන් අපි කොච්චරනම් දුකක් විඳිනවද? ඒක කියා නිම කරන්න බෑනේ. දැන් බලන්න වැඩට යනවා වුණත් මේක කරන්න වෙනවා. මම මේ කියන්නේ ආදීනව පැත්ත. උදේට යනවා, හවසට එනවා. උදේට යනවා, හවසට එනවා. ඉතින් මේ එකම චක්‍රේ කැරගෙනකොට දුකක් නෙවෙයිද? දුකක්. හැබැයි අර විඳින පුංචි සැපේට ඔක්කොම යට වෙනවනේ. ඒ කාලය තුල පිනතුන ඔය මම මේ රැකියාව ගැන විතරයි කිව්වා කොච්චරනම් ප්‍රශ්න තියෙනවද නේද? ඔයත් අංග ප්‍රශ්න පත්‍රයේම කියවෙන්න ඕනේ නැවත දාන්නවා ඒක. එතකොට බලන්න මේ පුංචි සැපයක් වෙනුවෙන් අපි පුංචි කාලේ ඉඳලා මේ වෙනකන් කොච්චර දුකක් විඳලා තියෙනවද? ඉස්කෝලේ යෑමේ ඉඳලා ඉගෙන ගැනීම ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා රැකී ආරක්ෂා හොයා ගැනීම දක්වා ගෙවල් හදා ගැනීම ළමයි හදා ගැනීම ඔය ඔක්කොම බලනකොට පුදුම දුකක් නිවිදලා තියෙනවා. ඉතින් බලන්න මේ සුළු සැපයක් වෙනුවෙන් විඳින දුක. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේකේ සැපයක් නැහැ. දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ මේ ලෝකේම පිහිටලා තියෙන මොකේද? දුකේ. එතකොට බලන්න පින්නතුනේ මේ දුක කියන එක හොඳටම පැහැදිලි අපට. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒකට බැඳුනොත් දුකයි. ඉතින් එහෙමනම් මේ දුක කියන එක මෙච්චර පැහැදිලිව තියෙද්දි ඉපදීමේ ඉඳලා සියලු දේවල් ජරා මරණ දක්වාම දුකයි. හැබැයි අපි ගන්නෙ කොහොමද? සැපයක් හැටියට. ඒක නිතින් ඔය උපන්දින සාදවලදී උපන්දිනවලදී හැම සුබ උපන්දිනයක් වේවා කියලා බෞද්ධයෝ සෙත් පතන්නේ. දැන් බලන්න happy birthday to you. කොහොමද කියන්නේ? ටික ගැළපෙනවද අපට? ටිකක් හිතලා බලන්න ඕනේ මේ වගේ වචන පාවිච්චි කරනකොට. මොකද අපේ බුදුරජාණන් වහන්සේගේ මුල්ම දේශනාව පළවෙනි දෙසුම ඉතින් මොන දේශනාවක්වත් අපට අතහරින්න බෑ. නමුත් ලොකු ගෞරවයක් ඇති වෙනවනේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේම උගන්වන්නේ ජාතිපි දුක්ඛා කියලා. ඉපදීම දුක. ශ්‍රාවකයෝ අපි මේක සුබ හැටියට ගන්නවා. මේකේ තියෙන සුබය මොකද්ද? එහෙමනම් කාට හරි අපි විස් කරනකොට එහෙම කරන එක හොඳයිද? ඒක වැරදි. එහෙනම් බෞද්ධයන් හිට අපි කරන්න ඕන උපන්දිනයකදී පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා, දුක් නිරෝගී භාවය ලැබේවා,
ඉදිරි කාලේ තා හොඳින් ගත කරන්න කුසල් කරගන්න ශක්තිය ලැබේවා. ඉතින් ඒ විදිහටවත් ප්‍රාර්ථනා කරන්න පුරුදු වෙන්න. මොකද පින්නතුනි සුබ උපන්දිනයක් වේවා කියපු ගමන් නිකන් ශාස්ත්‍රුන් වහන්සේගේ වචනෙට පයින් ගැහුවා වගේ. ඒ උන්වහන්සේ මුල්ම දේශනාවේදී උගන්වනවා ජාතිපි දුක්ඛ කියලා. උන්වහන්සේ අනුව යන ශ්‍රාවකයෝ අපි සුබ උපන්දිනයක් වේවා. ඉතින් මේක කොච්චර දුරට ගිහිල්ලාද කිව්වොත් සමහර ස්වාමීන් වහන්සේලා පවා අපි විවෘතව පිළිගන්න එපේ. සමහර ස්වාමීන් වහන්සේලා පවා මම අහලා තියෙන සුබ උපන්දිනයක් වේවා කියලා මේ පිනට මේ ධර්ම දේශනාවලදී පවා කියවෙනවා. ඒක ඒ තරම් ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනේ මේකේ ඇති සැපයක් නැහැ. එහෙනම් බලන්න දුක් දේ අපි ගන්න සැපයක් හැටියට ඒක සංඥා විපල්ලාසයක්. ඊළඟට අනාත්ම දේ අපි ගන්න ආත්මයක් හැටියට. දැන් පැල් බැඳගෙන බණ අහන්නේ අනාත්ම සංඥාව ගැන. හැබැයි ඉතින් මොන දේ වුණත් මොනවා අතහැරියත් මම අතහරිනවද? ලේසි නෑ මම අතහරින්නේ නෑ. මොන දේ අතහැරියත් මම කියන දේ අතහරින්නේ නේද? මොකද ඒ තරම් මේක පින්නතුනි බොහෝ දෙනාගේ සිත් තුළ තියෙන දෙයක්. මම දැන් බලන්නකෝ දෙන්නේ කතා කර කර ඉන්නකොට මම කියන එක කොච්චර එනවද කියලා එළියට නේද? එහෙමනම් මේකේ තියෙන මම මොකද්ද? අපි මම කියලා ගන්නේ මේ ශරීර කූඩුව ඒකකයක් හැටියට ගන්නවා. මේක බෙදලා ගත්තා නම් එහෙම එනවා අඩුයි. දැන් අපි මේක කුණප කොටස් 32ට බෙදුවොත් කෙස්ලොම් නියදත් ආදි වශයෙන් අපි ඒක වෙන වෙනම ගත්තොත් අර මම කියන සංඥාව ටිකක් අඩු වෙනවා. අපි මේ ඔක්කොම එකතු කරලා ඒකකයක් හැටියට ගන්නවා මම කියලා හදා ගන්නවා. මගේ කියලා වැරදි සංඥාවක් ගන්නවා. ඉතින් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා වැරදි හැඟීමක් ගන්නවා. එහෙම වසඟේ පවත්වන්න පුළුවන්ද? බෑනේ. දැන් මගේ නම් මේ ශරීරය මට ඕන විදිහට පවතින්න එපේ. එහෙම පවතිනවද? නෑනේ. ඉතින් මට ඕන විදිහට පින්නතුනේ මොකොත් තියෙන්නේ. ඉතින් මට ඕන විදිහට තියෙන දැන් මූණ රැඩි වැටෙන එක නවත්තන්න පුළුවන්ද? කවුද කැමති එහෙම වෙනවට? එහෙම වෙනවා. වයසට යනකොට. කොණ්ඩේ ඉදෙනවා. කවුද කැමති එහෙම වෙනවට? නමුත් එහෙම වෙනවා. ජරාවටපත් වෙනකොට කවුරුත් කැමතිද? නමුත් ඒ දේ වෙනවා. මගේ නම් එහෙම වෙන්නේ නැතුව තියෙන්න බෑ. නේද? මට අයිති දෙයක් නෙවෙයි. මගේ වචනේ කොහොමවත් පවත්වන්න බෑ. එහෙ නැති ලෙඩ දුක් හැදෙන්නේ නැතුව තියෙන්න පුළුවන් මගේ නම්. මට අයිති දෙ නැති දෙයක් නිසා තමයි ලෙඩ දුක් හැදෙන්නේ, මාරාන්තික ලෙඩ හැදෙන්නේ. මේ ඔක්කොම ධර්මර වෙන්නේ පින්නතුනි මට අයිති නැති නිසා. එහෙනම් බලන්න මේ මට අයිති නැති දෙයක් මම කියලා අල්ල ගන්නවා කියන එක සංඥාව වැරදි හැඟීමක් නෙවෙයිද? ඒක සංඥා විපල්ලාසයක්. ඊළඟට බලන්න පින්නතුනි අසුබදී අපි ගන්නවා සුබ හැටියට. අසුබදී කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ ශරීර කූඩුව තනි කරම අපි කතා කළොත් පින්නතුනි අසුචි වලක් වගේනේ. එහෙම නැද්ද? එහෙම තමයි. දැන් බලන්න මේ ශරීර කූඩුව දවසක් දෙකක් අපි පිරිසිදු කිරීම ආදී නොකළොත් වැඩි ඕන අපි උපරිම දෙමු සතියක්. සතියක් දත් මදින්නේ මූණ සෝදන්නේ ශරීර කෘත්‍යයන් කරන්නේ නැති මොකද එහෙම වුණොත් මොකද වෙන්නේ? පින්නතුනේ එතනම අපට තේරෙන මේක මහා අසුචි වලක්. දැන් බලන්න අපි පොඩ්ඩක් අහුවෙලා ඉන්නේ ඔය මූණට ඊළඟ උඩින් තියෙන සමට දත් ටිකට කොණ්ඩෙට නියපොතු ටික ඕ ටිකනේ අල්ලගෙන ඉන්නේ. බඩ මැද්දෙන් පනලා ඇතුලේ ඒවා එළියට ගත්තා නම් දැන් මහා බඩවැල කුඩා බඩවැල අක්මාව පේනහලු ඊළඟට ඔය නහරවැල් ටික පින්නතුනි පිත්තාසය ඔයගේ දේවල් ලේ එක්ක එළියට ගත්තා නම් කොච්චර ප්‍රියමනාප කෙනෙක් වුණත් අපි ලං වෙනවද? අපෝ අපි බලන්නවත් කැමති නැහැ. එහෙමනම් බලන්න පින්නතුනි මේක අසුබ දෙයක් නෙවෙයිද? අසුබ දෙයක්.
ඉතින් මේ අසුබ දේ අල්ලගෙන අපි සුබයි කියන සංඥාවෙන් ඉන්නවානේ. සුබයි කියන සංඥාවෙන් නැද්ද අපි ඉන්නවා. කොච්චර අපි මේ ශරීරයේ සුබ සංඥාවෙන් ගන්නවද? ඉතින් ඒක වැරදි හැඟීමක් නෙවෙයිද? වැරදි සංඥාවක් නෙවෙයිද? වැරදි සංඥාවක්. තනිකරම වැරදි සංඥාවක්. ඉතින් එහෙමනම් මේ හැඟීම අපි නිවැරදි කරගන්න ඕන. අන්න ඒකයි මේ කෙලෙස් ප්‍රහාණයට අපි නියම විදිහට නිවැරදි විදිහටම ඒ හැඟීම ඇති කරගත්තොත් තමයි මුලින් හැඟීමක්වත් තියෙන්න බෑ නේද? ඒ හැඟීම නැතුව අදිෂ්ඨානයක් ඇති කරගෙන අපට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න නැත්තම් බෑ. එහෙනම් දැන් මේ සංඥාව අපි නිවැරදි කරගන්න ඕන. ඉතින් ඒක පින්නතුර නිකන් කෙරෙන්නේ නැහැ. ඒ සඳහා අපි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට දුක්ඛ සංඥාව ඊළඟට පින්නතුනි අනාත්ම සංඥාව අසුභ සංඥාව ඒ නිවැරදි ආකාරයට මේ හඳුනා ගැනීම සිද්ධ වෙනවා. එහෙනම් අපි මේ අනිත්‍ය සංඥාව කියන්නේ නිට්ටය නෑ කියන එක මේ පංච උපාදානස්කන්ධේ නැත්තම් ශරීර කෝඩුව මුල් කරගෙන මේ රූප වේදනා සංඥා සංකාර කියන විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන්ම දකින්න ඕන. ඒ කියන්නේ මේ රූප කිව්වහම අපට මේ පේන්න තියෙන රූපය. වේදනා කිව්වහම විඳින වේදනාව සැප දුක් උපේක්ෂා කියන ඉතින් ඔය වේදනාව අපි විඳිනවනේ මොහොතක් පාසා. ඒ සෑම වේදනාවකම තියෙන අනිත්‍ය ස්වභාවය. හඳුනා ගන්න දේවල් වල තියෙන අනිත්‍ය ස්වභාවය. ඊළඟට පින්නතුනි කරපු කියපු දේවල් මේ සංඛාර මේ වාගේ අනිත්‍ය ස්වභාවය. දැනගන්න දේවල් කියන්නේ විඥානයේ තියෙන අනිත්‍ය ස්වභාවය. මේවා පින්නතුනි වහාම වෙනස් වෙන දේවල් නෙවෙයිද? වෙනස් වෙන දේවල්. එහෙමනම් මේ වෙනස් වෙන දේ පිළිබඳව අපි විශේෂයෙන් හඳුනා ගන්නවානේ මේක මම කියලා අල්ලගන්න දෙයක් නෙවෙයි. මේක හොඳට ප්‍රගුණ කරනකොට පින්නතුනි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීමේ වටිනාම දේ තමයි අනිත්‍ය දේට කියන්නේ වෙනස් වෙන දේට අපි බැඳෙන්නේ නැහනේ. දැන් අපි හිතමු වහාම වෙනස් වෙන දෙයක් නම් ඒකට අපි බැඳෙනවද? දැන් මේ අතන තේරෙන විදිහට කිව්වොත් ඔන්න දැන් කවුරු හරි තරුණ පුතෙක් හරි දුවෙක් හරි දැන් මේ තරුණ පුතා ඒ තරුණ දියණියට බැඳෙනවා. මොම ලස්සනයි. ඉතින් තමන් කැමති විදිහටම මේ තරුණිය ඉන්නවා. හැබැයි ඒ බැඳෙන දවසේම ඒ දකින්න දවසේම හොඳයි කියලා හිතන දවසේම තම ආරංචියක් එනවා. මේ තමයි මේ ළමයා හරියටම තව මාසෙයි ඉන්නේ. කිව්වොත් හරිය බැඳිලා ඉන්නවද? අනේ වැඩක් නැහැ. ඉතින් මැරෙනවනේ. ඒකට බැඳිලා වැඩක් නැහැ. අර බලන්න. එතකොට අනිත්‍යයි කියලා ඒ විදිහට දැනගත්තාම බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ විතරක් නෙමෙයි ගැටෙන්නෙත් නැහැ. ඒ ඉතින් ගැටිලා වැඩක් නැහැ නේ තව මාසෙයි ඉන්නේ. අනේ ඉතින් මොනවා කරත් වැඩක් නැහැ නේ තව මාසෙයි ඉන්නේ. ඒ විදිහට පින්නතුනේ මේ පංච උපාදානස්කන්ධයේ කෙරේ අනිත්‍ය සංඥාව හොඳට හිතට ගත්තොත් අපිට සියලු කෙලෙස් නැති කරන්න පුළුවන්. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේක නිකන් අනිත්‍ය සංඥාව වඩනවා කියලා කියන්නේ හරියට කැණි මඩල වගේ. දැන් වහලයකට ප්‍රධානම තැනනේ කැණි මඩල. දැන් බිත්ති උඩින් පරාල ටික වැටිලා අර එක තැනක පරාල එක්තැන් වෙන තැනක් තියෙනවනේ. ඉතින් එක්තැන් වෙන තැනට කියනවා කැණි මඩල කියලා. එතනට තමයි වහලේ ප්‍රධාන තැන. අන්න ඒ වගේ තමයි කර්මස්ථාන අතුරෙන් අනිත්‍ය සංඥාව තරම් ප්‍රබල කර්මස්ථානයක් නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕන. මේ අනිත්‍ය සංඥාව වඩනකොට පින්නතුනි අර කෙලෙස් මුල් නිකන් ගැලවිලා යන්නේ. ගැලවිලා යනවා කියන්නේ උන්වහන්සේ උපමාවකින් වදාරනවා අර නගුලකින් සීසානක වියක එක පැත්තකින් නගුල තද කරගෙන ඉන්නවා. හරක් අනිත් පැත්තෙන් අදිනවා. අදිනකොට අර පොළවේ තියෙන වල් පැල ඇටි ඒ සියලු දේවල්ම ගැලවිලා යනවා. අන්න ඒ වගේ තමයි
මේ අනිත්‍ය සංඥාව වඩනකොට කෙලෙස් මුලින්ම ගැලවිලා සුණු විසුණු වෙලා යනවා. එහෙමනම් මේ නියම සංඥාව ඇති කරගන්න අපි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. එහෙමනම් දැන් මේ කෙලෙස් ප්‍රහාණය කරන විදිහ අපි කිව්වා සාමාන්‍ය උත්සාහයක් මලක් පූජා කරලා දානයක් දීලා ඔන්න හරි දැන් මම නිවන් දකින්නවා කියලා හිතුවට ඒක හරියන්නේ නැහැ. ඒක කරන්න ඕන. ප්‍රාථමික වශයෙන් ඒක කරගෙන ගියොත් තමයි අනිත් දේවල් සපුරා ගන්න පුළුවන්. කොච්චර ප්‍රතිපත්ති පිරුවත් බුදුන් වැඳීම ඒ ආමිෂ පූජාවල් අපි කරන්න ඕන. හැබැයි පින්නතුනේ කෙලෙස් ප්‍රහාණයේදී අපි ඉගෙන ගන්න ඕන දෙයක් තමයි පියවර කීපයක් තියෙනවා මේ කෙලෙස් ප්‍රහාණය කරන්න ඇති කරගන්න ඕන උත්සාහය. පළවෙනි පියවර තමයි නාදිවා සේති. දෙවෙනි එක දැන් මේ සූත්‍රය කියවුනේ නාදිවා සේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. පළවෙනි එක නාදිවා සේති, දෙවෙනි එක පජහති, තුන්වෙනි එක විනෝදේති, හතරවෙනි එක බ්‍යන්ති කරෝති, පස්වෙනි එක අනභවං ගමේති. ඔන්න දැන් බලමු අපේ සිත් තුළට එන රාගාදී ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන්න අපි ගන්න උත්සාහය. නාදිවාසේති කියලා කියන්නේ මොකද්ද? ඇතුළට නොගැනීම. ඇතුළට ගන්න. එතකොට අපිට ඇතුළට ගන්න කියන්නේ ඒ කියන්නේ අපේ සිත තුළට මේ කෙලෙස් ගන්නෙ නැහැ. අපේ සිත තුළට නැත්තම් මේ ඇතුළට එන්නේ කොහෙන්ද? පින්නතුනේ ඇතුළට එන තැන් හයක් තියෙනවා නේද? ඇහෙන් එනවා, කනෙන් ඇති වෙනවා කෙලෙස්, නාසයෙන් ඇති වෙනවා, දිවෙන් ඇති වෙනවා, කයෙන් ඇති වෙනවා, සිතිනුත් ඇති වෙනවා. දැන් ඇහෙන් ලස්සන රූපයක් දැක්කාම ලෝභය ඇති වෙනවනේ, ඔන්න කෙලෙස්. අපි අකමැති රූපයක් දකිනකොට ඔන්න ගැටෙනවා, ඔන්න කෙලෙස්. ඔය විදිහට පින්නතුනි කනෙන් ශබ්ද අහනවා, කැමති ප්‍රියමනාප සින්දුවක් නම් ඔන්න ඇලෙනවා. අකමැති දෙයක් නම් ගැටෙනවා. ඊළඟට නාසයට ගඳක් දැනෙනවා, ඔන්න ගැටෙනවා. සුවඳක් දැනෙනවා, ඔන්න ඇලෙනවා. ඔක්කොම කෙලෙස්. දිවට රසක් දැනෙනවා, ඇලෙනවා. රස තෘෂ්ණාව. දිවට තිත්තක්, ඔන්න ගැටෙනවා. කයට තමන් කැමති පහසක්, ඔන්න ඇලෙනවා. අකමැති පහසක්, ඔන්න ගැටෙනවා. එහෙමනම් බලන්න සිතට උනත් එහෙමයි. එතකොට පින්නතුනේ වක් කෙලෙස්. එහෙනම් මේ ආයතන හරහා තමයි මේ කෙලෙස් ඇති වෙන්නේ. එහෙනම් ඇතුළට ගන්න නැතුව ඉන්න නම් මොකද්ද කරන්න ඕන? ඉන්ද්‍රිය ටික සංවර කර ගන්න ඕන. චක්කුණා සංවරෝ සාදු. ඔය විදිහට බුදුරජාණන් දේශනා කරලා තියෙනව නේද? සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු. මේ විදිහට පින්නතුනේ මේ ඉන්ද්‍රියන් ටික සංවර කර ගන්න ඕන. ඉන්ද්‍රිය සංවර සීලය කියලා පින්නතුලට මතකයි නේද? පරිපූර්ණ සීලයක් බවට පත් වෙන්න නම් මේ ඉන්ද්‍රිය ටික සංවර වෙන්න ඕන. එහෙම වුණොත් තමයි නිවන් පිණිස සමාධිය පිණිස උපකාර වෙන සීලයක් ආරක්ෂා කළා වෙන්නේ. මම මේ ශික්ෂාපද පහ දැන් ඔයත්තන්ට තියෙන පහයිනේ. ඒ පහ රැකීම අව탁සේරු කරනව නෙවෙයි. ඒකත් හරියම වටිනවා. ප්‍රාණඝාතයක් කරන්නේ නැත්නම්, අදත්තා දානයක් නැත්නම්, කාමයේ වර්ධව හැසිරීමක් නැත්නම්, බොරු කියන්නේ නැත්නම්, මත් වතුර බොන්නේ නැත්නම් ඒක කොච්චර දෙයක්ද? ඒක ලොකු දෙයක්. හැබැයි පරිපූර්ණ සීලයක් වෙන්න නම් මේ ඉන්ද්‍රිය ටික සංවර වෙන්න ඕන. මොකද දැන් අපි හිතමු දැන් ওই ශික්ෂාපද පහ ආරක්ෂා කරගෙන ඉන්න කෙනෙක් ඇහෙන් රූප බලබලා පුදුම විදිහට කෙලෙස් වගුරුනවා නම් පින්නතුන ඇති දෙයක් නැහැ. ඇයි ඇතුළ කුණු වෙලා? ඇයි හැම වෙලෙම ඉන්නේ කාම විතර්කේ? හැබැයි ඉතින් යාගෙන් අර පන්සිල් කැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් හිත තුළ පුදුම විදිහට කෙලෙස් ගන්නවා. එහෙමනම් අර ඉන්ද්‍රිය ටික සංවර කරගත්තොත් තමයි ඒක නියම සීලයක් බවට පත් වෙන්නේ. එහෙමනම් නාදිවාසීති කියලා කියන්නේ ඇතුළට ගන්න නැතුව ඉන්න නම් ඉන්ද්‍රිය සංවරයේ තියෙන්න ඕනේ. ඇත්තටම සිහිය තියෙන්න ඕන.
සතිය නැත්තම් සිහිය නැත්තම් අර දොරටුපාලකෙක් වෙයි කියලා අපි කියන්නේ. දොරටුපාලකයා ඇතුළට එනකොට කෙනෙක් මූණ දැක්කහම මෙයා ඇතුළට හොඳයිද රටට නැත්තම් ගැලපෙනවද නැද්ද කියලා යාට තේරෙනවා. අන්න ඒ වගේ තමයි සතිය. අවශ්‍ය දේ ගන්නවා, අනවශ්‍ය දේ අයින් කරනවා. අපිට තියෙන අසතියනේ. ඔහේ කාම පැත්ත නම් කාම මෙනෙහි කර වෙලා යනවා. ව්‍යාපාද පැත්ත නම් අර අනවශ්‍ය දේවල් නිකම් වෙනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි සතියෙන් කරන්නේ තෝරා බේරාගෙන ඇතුළට ගන්නවා. ඉතින් එහෙනම් මේ ඇතුළට නොගැනීම කෙලෙස් ඇතුළට ගන්න නැති වෙන්න නම් සිහිය තියෙන්න ඕන. සිහිය තිබුණ නැත්නම් ඇතුළට කෙලෙස් එනවා. දැන් බලන්න අපේ අම්මලා තාත්තලා ගම් වල සාමාන්‍ය රැ වෙනකොට ගෙවල් දොරවල් වහනවා, ජනෙල් වහනවා. ඊට පොඩි සිදුරු වගේ තියෙනවනේ ඒ තැන් වලට මොකක් හරි තුවායක් හරි නමලා දාන මොකද සත්තු වෙයි කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා මේ සත්තු සතා සර්පය ඇතුළට ආවොත් ලොකු විපත්තියක් වෙනවා කියලා. අන්න ඒ වගේ ඇතුළට ගන්න නැතුව ඉන්න ඕන. ඒ සඳහා පින්නතුනේ හොඳට සිහිය දියුණු කරන්න ඕන. හොඳට සිහිය දියුණු කරේ නැත්නම් ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් කෙලස් පාලනය කරන්න පින්වත් හැමදෙනාම දක්ෂ වෙන්න ඕනේ. බලන්න එතකොට සාමාන්‍ය පුංචි දේවල් වලින් මේ කෙලස් මට්ටු කරන්න බෑ. එහෙමනම් හොඳ පරිශ්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් ඔන්න කෙලස් ඇතුළට එන්නේ නැහැ. මොකද කෙලස් කියන ඒවා හරි වේගවත්. දැන් බලන්න අපි දන්නේම නැහැනේ. අර මං කිව්වේ මුලිනුත් කෙලස් ගතිය කියන්නේ සසර ගමන කියන්නේ පහළට ගලනවා වගේ. ඒකට 아무තු උත්සාහයක් ඕනේ නැහැ. ඒ වගේ තමයි පින්නසෙන් දැන් ලෝභය ඇති වෙන්න උත්සාහයක් ඕනද නැහැනේ. ගැටීම් නැති වෙන්න, ද්වේෂය ඇති වෙන්න 아무තු උත්සාහයක් මහන්සියක් ගන්න ඕනද නැහැනේ. ඊර්ෂ්‍යාව ඇති වෙනව හොයන්නත් බෑ. දැන් අපි කියන්නේ අනේ මන් දන්නේත් නෑ, මට හිතා ගන්නත් බෑ. මට මෙහෙම එකපාරම බැඳීමක් ඇති වුණානේ. අතහැර ගන්න බැරි වුණානේ. මට එකපාරම කේන්ති ගියානේ. ඒ ඇත්තටම දන්නේ නෑ යා. ඒ මොකද සිහිය නෑ. එහෙමනම් පින්නතුනි මේ කෙලෙස් පාලනය කරන්න සිහිය හොඳට තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්නේ නැතුව අපට මේකෙන් ගැලවෙන්න බෑ. එහෙමනම් සිහියම තමයි මෙතන අවශ්‍ය. එතකොට බලන්න ඇතුළට නොගන්නවා කියන එක නිකන් කියනකොට නම් කියන්න පුළුවන්. හැබැයි මේක ප්‍රායෝගිකව ගලප ගන්නකොට ලොකු උත්සාහයක් පුහුණුවක් අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. නාදිවා චේති. ඊළඟට පින්නතුනි පජහති. දෙවනි හැඟීම. පජහති කියලා කියන්නේ දැන් අර අපි මුලින් කිව්වනේ සතා සර්පයා ගෙට එයි කියලා අම්මලා රෑබෝ වෙනකොට කලවර වැටිගෙන එනකොට දොරවල් ජනෙල් වහලා සිදුරු ආදී තැන් තියෙනවා නම් ඉතින් ඒ තැන් හොඳට ආරක්ෂා වෙන්න මොන හරි රෙදි කෑල්ලක් හරි දාලා ඒවා සතෙකුට එන්න බැරි වෙන්න හදනවා. අන්න ඒ වගේ ඒක තමයි නාදි වාසියති. හැබැයි ඉතින් පුංචි ප්‍රමාදයක් වෙලා කොහේ හරි සිදුරුකින් ඇතුළට සතෙක් රිංගුවා. එහෙම වෙන්න පුළුවන් නේද? එහෙම වෙන්න පුළුවන්. ඔන්න ඇතුළට සතෙක් රිංගුවා නම් ඒක දැනගත්තා නම් වහාම අයින් කරන්න ඕන. ඔන්න දෙවෙනි පියවර. කෙලෙස් වලට ඇතුළේ ඉන්න දෙන්නේ නැහැ. දැන් අපි හිතමු සර්පයෙන් ගේ ඇතුළට ආවා. ඉතින් සර්පයා ගේ ඇතුළේ ඉන්නවා කියන දැක්කා. දැන් ගේ ඇතුළේ තියෙන බඩු ගොඩක් ඇතුළට මේ සර්පයා රිංගුවා. ඉතින් විසගෝර සර්පයෙක් කියලා හඳුනාගත්තා. දැන් ඔන්න ඔය හෙට උදේට හිටපු දෙන් හෙට අයින් කරමු දැන් මහන්සි කියලා නිදා ගන්නවද? කීයටවත් නිදාගන්නේ නැහැ. කොච්චර මහන්සි වුණත් පින්නතුනි එළි වෙනකන් අර බඩු ටික ඔක්කොම එළියට දාලා හරි සර්පයා එළියට දානවා. සර්පයා එළියට දාලාම තමයි නිදාගන්නේ.
ඒක තමයි ස්වභාවය. අන්න ඒ වගේ තමයි කෙලෙස් ඇතුළට ආවොත් වහාම අයින් කරන්න ඕන. දැන් අපේ කකුලේ කටුවක් යනොත් එහෙම අනෝහේ තිබිච්චාවේ කියලා අපි කරන වැඩේ කරනවද නෑ. කවුරු හරි නැත්තම් එක කකුලෙන් හරි හිටගෙන කට්ට අයින් කරනවා. මොකද ඒක ලොකු විනාශයක් කියලා අපි දන්නවා. අන්න ඒ වගේ හිතන්න ඕනේ මේ කෙලෙස් ඇතුලේ තියාගන්න එපා. අනෝහේ තිබිච්චාවේ ලබන සතිය මම භාවනාවට යනවානේ. ඉතින් එහෙම හිතුවොත් ඒක හරියන්නේ නැහැ. අර ඒකයි දැන් අර උඩට පිහිනන කෙනා එක පොඩ්ඩක් හරි උත්සාහය අතහැරියොත් පහළට යනවා. දියසොලියට යන්න පුළුවන්. මුහුදට ගලාගෙන යන්න පුළුවන්. උත්සාහය අතහරින්න බෑ. ඔය උඩට පිහිනනවා වගේ ඒ වගේමයි මේ සසර ගමන. ඒක හොඳට තේරුම් ගන්න. අනේ දැන් බෑ ටිකක් ඉන්න ඕන කියලා හිතුවොත් ආයෙ ගලාගෙන යනවා පහළට. ආයෙ ඉන්න ඕන ඉතින්. එහෙමනම් පුදුම පරිශ්‍රමයක් මේකට තියෙන්න එපා. එහෙමනම් පින්නතුනි ඒ දේ තේරුම් ගන්න පජහති. අතුරට ආවොත් වහාම අයින් කරන්න දැනගන්න ඕන. ඊළඟට විනෝදේති. ඉතින් එහෙම අයින් කරත් ආයෙ කෙලෙස් වෙනවනේ මොකද නිවන් දැකලා නැහැනේ. ඉතින් කෙලෙස් වල ස්වභාවය එහෙමනේ. හැබැයි ඉතින් ආයෙත් අයින් කරන්න ඕනේ. ඒ අයින් කරනකොට උනත් චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕනේ. ඒක තමයි විනෝදේති කියන්නේ. චුට්ටක්වත් තියාගන්න. දැන් අපි හිතමු කෙනෙක් එක්ක තරහක් ඇති වෙනවා. නිකන් ඔන්න මොනිච්චාවට ඩිංගක් පෙන්වන්න නැහැ තරහ. ඇතුලේ තියෙනවා. වැඩක් නැහැ. ඒක පින්නතුණු මොන මොහොතේ මෝරලයිද කියලා කියන්න බෑ. පුංචි දෙයක් ඇති. ඊළඟට මේක නැගලා එනවා. අර කොච්චි මං අවදි මං අදිනි මං අහසි මේ කියපු විදියට. ගින්නට පිදුරු දැම්මා වගේ තමයි. එහෙනම් අපි කෙලස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. ඊළඟට පින්නතුනේ හතරවෙනි පියවර භ්‍යන්ති කරෝති. ඉතින් එහෙම හිටියත් ආයෙ කෙලස් වෙනවා. චුට්ටක්වත් අයින් ඉතුරු නැවෙන්න අයින් කරත් ආයෙත් කෙලස් ඇති වෙනවා. ඒ ඇති වෙනකොට ඒ කෙලෙස් ඇති වෙන වාරයක් පාසා අයින් කරන්න ඕනේ. ඒක තමයි භ්‍යන්ති කරෝති කියන්නේ. එන පාරට අයින් කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් යමක් ඉල්ලනකොට ඒ ඉල්ලන පාර ප්‍රතික්ෂේප කරොත් ඉල්ලන කෙනාටත් එපා වෙනව නේද? අන්න ඒ වගේ කෙලෙස් එන පාරට පහර දෙන්න ඕනේ. ඒක තමයි භ්‍යන්ති කරෝති කියන්නේ. එතකොට බලන්න මේ කෙලෙස් නිකන් අපි හිතාගෙන ඉන්න මට්ටමේව නෙවෙයි මේවා ලොකු උත්සාහයක් තියෙන්න ඕන. ඒ උත්සාහය නැත්තම් අපිට මේකෙන් ගොඩ එන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සුගතිගාමී වෙන අය කොච්චර අඩු කිව්වද? ඒතර මාර්ගඵල ලබන අය කොච්චර අඩු වෙන්න ඕනද? ඉතින් අද පින්නතුනේ මේ මාර්ගඵල කියන ඒවා ලෝකෙ විහිළුවක් බවට පත් වෙලාන්නේ. විශේෂයෙන් අපි මේ ලංකාව මුල් කරගෙන හරිම කනගාටුදායී තත්ත්වයක් මේක නිකන් රහත් වෙනවා මාර්ගඵල ලබනවා කියන එක නිකන් විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඒ කෙලෙස් සංසිඳීමක් කරලා නැහැ. ඉතින් ඔහේ නොයෙක් දේවල් කී ඉතින් යනවා. ඉතින් දුස්ති මිච්ඡා විමුක්ති නියම විමුක්තියටපත් වෙලා නැහැ. ඉතින් මිත්‍යා විමුක්ති තියෙනවා ලෝකේ. ඉතින් එහෙමනම් දැන් බලන්න ওই විදිහට අපි ඒ සංඥාව හැඟීම ඇති කරගන්න ඕන. ඊළඟට අනභවං ගමේති මේ විදිහට කරනකොට තමයි ඒ කෙලෙස් ආය හට නොගන්න ආකාරයකට නැති වෙලාම යන්නේ. එහෙමනම් පින්නතුනේ මේ ධර්මය අල්ලනකොට බොහෝම කල්පනාවෙන් අපි අල්ලන්නට ඕන. මේ ධර්මයේ තුල යෑම අපි නැවත නැවතත් කියන උඩුගම් බලා යනවා වගේ ඔය හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. අද බොහෝ දෙනා මේ නිවන බොහෝම පහසු දෙයක් හැටියට අල්ලගෙන දඟලනවා. මම මේ මුතුන් බිය කරනව නෙවෙයි. නමුත් පින්නතුනේ මේක මේ විදිහට මේ විහිළුවක් බවට පත් වෙලා ගියොත් මේ ඇත්තන්ට සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. ඒ දැන් මේ බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරනවා කියන්නේ උන්වහන්සේගේ ධර්මයට නිග්‍රහ කරනවා කියලා කියන්නේ කෙලින්ම අපාගත වෙන්න හේතුවක් නේ. ඉතින් එහෙමනම්
බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් මේ විදිහට වදාළ දෙයක් හැටියට පෙන්නගෙන යනවා නම් ඒක නිග්‍රහ කිරීමක් නෙවෙයිද? නිග්‍රහ කිරීමක්. ඒ නිසා පින්වත් හැමදෙනාම බොහෝම කල්පනාවෙන් මේ ධර්මය අල්ලන්නට ඕන. ඒ නිසා මේ පින්වත් හැමදෙනාටම යථාර්ථේ කරා යන්නට නියම විදිහට මේ ධර්ම මාර්ගය ඉස්සරහට ගමන් කරන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි සුනන්දා පෙරේරා මහත්මයා, පත්මාරුද්ගු මහත්මාව, ජයන්ත සමරවීර මහත්මයා කියන මේ හැම දිනාටම මේ පින මහත්ඵල වේවා, මහානිසංස වේවා, නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි වැලිමඩ නුගතනාවේ පදිංචිව ඉඳලා අභාවයටපත් ජෝන් සමරවීර, චන්ද්‍රා ගුණරත්න කියන දෙමව්පියන් සහ චන්ද්‍රවංශ, රාණි, මහේසි, නීලේගොඩ, ඒ වගේම ධම්මිකා, පෙඩ්රික් සමරවීර කියන මේ සහෝදර සහෝදරයන්ට මියගිය සියලු ඥාතීන්ට පින් දෙනවා. එහෙමනම් වැලිමඩ නුගතලාවේ පදිංචි වෙලා ඉඳලා ඒ අභාවයටපත් ජෝන් සමරවීර මහත්මයා ප්‍රධාන මේ නම් සඳහන් සියලුම දෙනාට ඒකාන්තයේ මේ පින් පෙනේවා. සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේම පුනර්භවයේ සුගතියක්ම වේවා. ඊතා ඉක්මනින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම ලෝකවාසීන්ගේ ධර්ම අවබෝධය පිණිස මේ ධර්ම දේශනාව උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට, අවීචී පටන් බවාග්‍රේම දක්වා විචන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා. බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක දොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ උදාාර කුසල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වේවා. අවසාන වශයෙන් පින්වත් සුනන්දා පෙරේරා මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදෑම තුනින් දෙමාවටපත් පොදේශනාව පවත්වා වදාළේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය අවසරයි මිරහවත්තේ පඤ්ඤාසිරි පින්වත් ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් නිදුකින් නිරෝගීව ලෝක ශාසනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යම සැලසේවා. සාදු සාදු සාදු.